ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ මේ දාලා තියෙන කෙලින්ම මේ ජාලකරණ කළමනාකරණය කරන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකෙන් කෙලින්ම ජාලකරණ නියමාවලි සඳහා සහාය දෙයි කියන. දැන් ළමයි දන්නේ නැනේ මොකද්ද ජාලකරණ නියමාවලි කියන්නේ. ජාලකරණ නියමාවලි කියන්නේ නෙට්වර්ක් ටොපොලොජිස් කියන එක. නෙට්වර්ක් ටොපොලොජිස් කියන එක ගැන දැනුමක් ඔයගොල්ලන්ට නැහැ නේ. එතකොට එතනදී පොඩ්ඩක් ඔයගොල්ලෝ අච්චු පොතේ තියෙන විදිහ වැරදි කියන්නේ. වැරදි කියන්නේ ඒක දාලා තියෙන විදිහට තේරෙන්නේ නැහැ ළමයිට. දැන් ඔයගොල්ලන්ට බැලුවට තේරෙන්නේ නැහැ මොකද්ද මේ නෙට්වර්ක් ටොපොලොජිස් සඳහා සහාය දෙයි කියනවාට කියද්දි ඉතින් ඉස්සෙල්ලා නෙට්වර්ක් ටොපොලොජිස් කියන්නේ මොකද්ද කියලා දැනන් ඉන්න එපා. එතකොට එතන ටෙක්ස්ට් බුක් එකේ දාලා තියෙන විදිහට ළමයිට තේරෙන්නේ නැහැ. හරි. ඒකින්ද පොඩ්ඩක් මේක හරියට අහගෙන තේරුම් ගන්න. මොකද්ද නෙට්වර්ක් එකක් කියන්නේ කියලා ඉස්සෙල්ලා ඔලුවට දාගන්න ඔක්කොම එකපාර ඔලුවට දාගන්න බෑ. මොකද්ද නෙට්වර්ක් එකක් කියන්නේ? කම්පියුටර්ස් මේ වගේ කීපයක් එක අරමුණක් සඳහා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මම උදාහරණයකට ගත්ත බැංකුවක්. බැංකුවේ බ්‍රාන්ච් එක ඇතුළට ගිහලා එක කම්පියුටරයක් ගාව වාඩි වෙලා අපි බැංක් account එකක් අලුතෙන් ඕපන් කරාම ඒ බැංකුවේම තව අනිත් කම්පියුටර්ස් වල ওই ඩීටේල්ස් ටික තියෙන්නේ කොහොමද? නෙට්වර්ක් කරලා තියෙන්නේ. යම් කිසි කේබල්ස් භාවිතා කරලා දැන් ඒ කේබල්ස් එක එක ಜಾති තියෙනවා. ඒව ඔයගොල්ලෝ ඉගෙන ගන්න දැන් අවශ්‍ය නැහැ. හරිද? ඒ නෙට්වර්කින් කියන්නේ නෙට්වර්ක් ඉංජිනේරින් කියලා ඩිග්‍රී එකකුත් තියෙනවා. හරි? එතකොට ඒ වගේ පුළුල් ඩෙප්ත් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් මේක. එතකොට ඒක විනාඩි 5 ඉගෙන ගන්න බෑ. ඕගොල්ලන්ට මේකට අවශ්‍ය දේ මේක ඇති. මේ ටික දැනගත්තම මේ. එතකොට මෙන්න මේ වගේ එකකට කියනවා අපි කම්පියුටර් නෙට්වර්ක් එකක්. හරිද? කම්පියුටර් නෙට්වර්ක් එක. ඇයි කම්පියුටර්ස් නෙට්වර්ක් කරන්නේ? එක අරමුණක් සඳහා වැඩ කරන්නේ. පළවෙනි හේතුව ඒකයි. දෙවෙනි එක තමයි ෆයිල්ස් පොදුවේ තියාගන්න. ෆයිල්ස් පොදුවේ තියාගන්න. ඒකට උදාහරණයක් විදිහට බැංකුව ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ බැංක් ඩීටේල්ස් පොදුවේ හැම කම්පියුටර් එකකටම තියෙද්දි ඒ හැම කම්පියුටරයක්ම පාවිච්චි කරන බැංක් එකේ ස්ටාෆ් එකට ලේසියිනේ වැඩ කටයුතු කරගන්න. අන්න ඒක නිසා ඩීටේල්ස් ෆයිල්ස් data කම්පියුටර්ස් අතර පොදුවේ තියාගන්න තමයි මේ විදිහට කම්පියුටර් සම්බන්ධ කරන්නේ. කම්පියුටර්ස් නෙට්වර්ක් කරන්නේ. හරි? ඒ වගේම ඩිවයිසස් පොදුවේ තියාගන්න. දැන් හිතන්න බැංකුවේ බ්‍රාන්ච් එකටම තියෙන එක printer එකයි කියලා. එක printer එකයි කියලා තියෙන්නේ. printer එක දන්නවනේ print out ගන්න. printer එක printer එකයි තියෙන්නේ කියලා ප්‍රශ්නයක් නෑ. කම්පියුටර්ස් නෙට්වර්ක් කරලා තියෙන්නේ. කම්පියුටර්ස් නෙට්වර්ක් කරලා තියෙන්නේ. මේ කම්පියුටර් නෙට්වර්ක් එකටම හැකියාව තියෙනවා. මේව printer එක පාවිච්චි කරන්න. හරි දැන් ඔයගොල්ලෝ බැංක් එකට ගියාම දැකලා නැහැ නේ එක කම්පියුටර් එක printer එක ගන්න තියෙනවනේ. ඕන කම්පියුටර් එකකින් මේ print out එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා කම්පියුටර් නෙට්වර්ක් එකේ. හරි ඔය කම්පියුටර් නෙට්වර්ක් එකක ලක්ෂණ. හරි දැන් ඔයගොල්ලෝ මේවා වැඩි මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒක අදහසක් ගන්න මොකද්ද මේ නෙට්වර්ක් එකක් කියන්නේ කියලා අයිඩියාවක් ගන්න. ඒක කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මේ වගේ කම්පියුටර්ස් ගොඩක් සම්බන්ධ කරලා තියෙන එකට සම්බන්ධ කරන්නේ ඇයි? අර වගේ ඩීටේල්ස් data files පොදුවේ තියාගන්න නිසා. තව හේතුවක් තමයි මේ printer එක ස්කෑනර් එක වගේ භාණ්ඩ devices පොදුවේ තියාගන්න නිසා. හරි ඕවා තමයි හේතු. ඔව් අහන්න. අපිට රවුටර් එකත් එහෙම කනෙක්ට් කරන්න පුළුවන් නේද? router එක සම්බන්ධ කරන්න පුළුවන්. router එක සම්බන්ධ කරන්න පුළුවන්. ඔයා කියන්නේ කම්පියුටර්ස් කීපයකටද? ඔව් සර්. ඔව්. දැන් router එක කම්පියුටර්ස් කීපයකට සම්බන්ධ කරන්න කොහොමද පුළුවන්? router එක කොහොමද කම්පියුටර්ස් කීපයකට සම්බන්ධ කරන්න පුළුවන්? router එක ඒ කියන්නේ කම්පියුටර්ස් එකකට වැඩි සංඛ්‍යාවකට කොහොමද කනෙක්ට් කරන්න පුළුවන්? හරිද? router එක කම්පියුටර්ස් කීපයකට සම්බන්ධ කරන්න කම්පියුටර් නෙට්වර්ක් එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ලැප්ටොප් කීපයකට එකපාර router එකෙන් ඉන්ටර්නෙට් යන්න හැකියාව තියෙනවා. හරි? දැන් කම්පියුටර් නෙට්වර්ක් එකක් ගහගත්තාම කම්පියුටර් නෙට්වර්ක් එකක් ගහගත්තාන් පස්සේ printer එකක් වගේ ඒවා පොදුවේ තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? එතකොට මේක ලියා ගන්න මේක මේ විදිහට ලියා ගන්න.
දැන් මේ මං කියලා තියෙනවා පොඩියෙන් ලියා ගන්න එපා කියලා. දැන් මේ මල් ලිව්වා වගේ පොඩියෙන් ලියන්න එපා. පොතේ පිටුවක් පිරෙන්න මේවා ලස්සනට පාට පෑන් වලින් ලියන්න කියලා මං කියන්නේ. මේක පොඩ්ඩක් ලොකුවට ලියා ගන්න. මේ කම්පියුටර්ස් හතරක් තියෙන්නේ, මැද්දේ printer එක තියෙන්නේ. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ එකට කියනවා අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා. ලියා ගන්න. හරිද? එතකොට දැන් මෙන්න මේ වැඩේ. මෙන්න මේ කම්පියුටර් නෙට්වර්ක් එකක මේ කම්පියුටර්ස් අතර අර මම කියපු විදිහට ඩීටේල්ස් පොදුවේ තියාගන්න වැඩේ. ඩේටා ෆයිල්ස් පොදුවේ තියාගන්න වැඩේ. මේ වගේ printer එකක් වගේ device එකකට පොදුවේ ඉන්න පුළුවන් වැඩේ කරන්න අනිවාර්යෙන් operating system එකේ උදව්ව ඕනේ. එතකොට මෙන්න මේ වගේ network manage කරන්නත් operating system එක ඕන වෙනවා. operating system එකේ duty එකක් තමයි මෙන්න මේ වගේ දේවල් පොදුවේ තියාගන්න අවසරය දෙන එක. ඒ කියන්නේ ගොඩක්ම අවසරය දෙන එක මේ. දැන් මේ device එකට හැකියාවක් තියෙනවනේ මේ device එකේ තියෙන දේවලුත් බලා ගන්නනේ. network කරාම මේ වගේ එකිනෙකට සම්බන්ධ කරාම මේ වගේ network කරාම මෙන්න මේ කම්පියුටර් එකේට පුළුවන් වෙනවා මෙන්න මේ කම්පියුටර් එකේ තියෙන දේවල් බලා ගන්න. එතකොට ඒකට ස්පෙෂල් පර්මිෂන් එකක් ඕන. ওই ස්පෙෂල් පර්මිෂන් එක සමග ඔය මේ පොදුවේ තියාගන්න පුළුවන් අවකාශ හරි ඇට්මොස්ෆියර් එක හදලා දෙන්නේ වාතාවරණය හදලා දෙන්නේ ඔපරේටිං සිස්ටම් එකෙන්. ඔපරේටිං සිස්ටම් එක නැතුව ඔය පොදුවේ තියාගන්නවා කියන වැඩේ කරන්න බෑ. හරි එතකොට ඔපරේටිං සිස්ටම් එකේ තවත් එක්තරා ඩියුටි එකක් තමයි මේ වගේ කම්පියුටර් නෙට්වර්ක්ස් පාලනය කරන එක, මැනේජ් කරන එක. එතකොට අපි කම්පියුටර් ඔපරේටිං සිස්ටම් එකක තියෙන ඩියුටිස් ටික බලලා ඉවරයි. හරිද? බලලා ඉවරයි. ඊළඟට මාතෘකාවක් දාගන්න. මාතෘකාවක් දාගන්න. interfaces. තාම පස්වෙනි පාඩමේ අපි ඉන්නේ. මාතෘකාවක් දාගන්න interfaces. සිංහලෙන් ගත්තොත් අතුරු මුහුණක්. අතුරු මුහුණක්. interfaces. දැන් මොකද්ද මේ ඉන්ටර්ෆේස් කියලා කියන්නේ? ඔයගොල්ලන්ට මම කිව්වා වගේ මට මතකයි ලාවට වගේ. කිව්වද නැද්ද කියලා දන්නේ නැහැ. කිව්වා වගේ මතකයි. ඉන්ටර්ෆේස් එක කියන්නේ මොකටද? මේ අපේ ස්ක්‍රීන් එකේ පේන කොටුවට. නේ? ඉන්ටර්ෆේස් එක කියන්නේ ඒකට. මේ අපේ ස්ක්‍රීන් එකේ පේන කොටුවට. දැන් ඔයගොල්ලන්ට පේනවනේ. දැන් ඔයගොල්ලන්ට ඔය පේනවනේ විදිහ මේ වයිට් බෝඩ් එකත් එක්ක පේන විදිහක් තියෙනවනේ මේ Zoom එකේ. නේ? පල්ලෙහායින් අර මියුට් කරන්න තියෙනවා. වීඩියෝ එක පේනවද නැද්ද කියන එක හදන්න තියෙනවා. එතකොට ඔය වගේ පේන දේට හරි ඩිවයිස් එකේ කම්පියුටර් එකේ හෝ ලැප්ටොප් එකේ හරි මොබයිල් ෆෝන් එකේ හරි පේන ස්ක්‍රීන් එකේ දැන් මේ මොහොතේ ස්ක්‍රීන් එකේ පේන දේට තමයි අපි කියන්නේ ඉන්ටර්ෆේස් එක කියලා. හරි ඉන්ටර්ෆේස් එක කියලා. ඔයගොල්ලන්ට 11 වසරේත් යම්කිසි පාඩම් දෙක තුනක මෙන්න මේ වචනේ අවශ්‍ය වෙනවා. 11 වසරේ පාඩම් කරද්දී ඒකින්ද මතක තියාගන්න හොඳට ඉන්ටර්ෆේස් එක කියන්නේ මොකක්ද? ඉන්ටර්ෆේස් එක කියන්නේ මේ මොහොතේ අපේ ස්ක්‍රීන් එකේ පේන දේ, පේන කොටුව. හරි. එතකොට මේ ඉන්ටර්ෆේස් එක හදලා දෙන එකත් ඔපරේටිං සිස්ටම් එකේ ප්‍රධානම වැඩ. හරි. මේ ඔපරේටිං සිස්ටම් එකෙන් තමයි අපිට මොන විදිහටද මේ දේ පෙන්වන්නේ කියලා තීරණය කරන්නේ. එක එක ඔපරේටිං සිස්ටම් එකේ හැකියාව අනුව ඔක වෙනස් වෙනවා. හරිද? එතකොට ඉස්සර කාලේ තිබ්බේ CLI ඔපරේටිං සිස්ටම්. CLI. ඒතර අනුමාතුකා අංක 1 කියලා දාගන්න. අංක 1 කියලා දාගන්න CLI. CLI operating system. ඒ කියන්නේ command line
CLI operating system. CLI operating system නෙමෙයි sorry. CLI තමයි පළවෙනි එක. CLI කියන්නේ command line interfaces. ඉතින් අපි මේ interfaces වල ඉන්නේ. ඒතකොට ඉස්සර තිබ්බේ මේ CLI කියන්නේ. ඔය කියන්නේ ඉස්සර තිබ්බේ මේ command line interfaces තමයි තිබ්බේ. හරිද? එතකොට කම්පියුටර්ස් වල දැන් ඔය අපේ කම්පියුටර් වල තියෙන ඔපරේටිං සිස්ටම් එක මොකද්ද? Windows නේ. බහුතරයක් කම්පියුටර්ස් වල තියෙන Windows කියන ඔපරේටිං සිස්ටම් එක. මම ඔයගොල්ලන්ට කිව්වද නැද්ද දන්නේ නැහැ. කිව්වනම් උත්තර දෙන්න මට. මුලින්ම පාවිච්චි වෙච්ච ඔපරේටිං සිස්ටම් එක මොකක්ද? මුලින්ම පාවිච්චි වෙච්ච රෙකග්නයිස් ඔපරේටිං සිස්ටම් එක මොකක්ද? Windows වලටත් කලින්ම ආපු එක. මුලින්ම ආපු එක. මුලින්ම පාවිච්චි වෙච්ච ඔපරේටිං සිස්ටම් එක තමයි DOS කියන්නේ. DOS කියන අකුරු තුනේ තේරුම තමයි disk operating system. හරි? DOS කියන අකුරු තුනේ තේරුම තමයි disk operating system. එතකොට මේ DOS කියන operating system එක තමයි ඉස්සර පාවිච්චි කරේ. හරි? මේ DOS කියන operating system එක පාවිච්චි කරන computers වල interface තිබ්බේ මේ command line interfaces තමයි තිබ්බේ. දැන් ඔය අපිට පේනවා වගේ ලස්සනට පේන interface තිබ්බේ නැහැ. එතකොට මේ command line interface දෙන operating system වලට හොඳම උදාහරණය තමයි මේ DOS කියන operating system. හරි? ලියා ගන්න. මේ අහගන්න ගමන් මේක ලියා ගන්න. හරි? එතකොට මේ command line interfaces සපයපු operating system වලට හොඳම උදාහරණය තමයි මේ disk operating system. DOS operating system එක. හරි? එතකොට ඒ කාලේ පාවිච්චි වෙච්ච අපි කියනවා මුලින්ම හරි ලෝකේ පළවෙනියටම ආපු recognize operating system එක. හරි හඳුනාගත්ත හොඳම පළවෙනි operating system එක. හරි? එතකොට මේකේ මේ අපිට පේනවා වගේ ලස්සනට දේවල් පේන්නේ නැහැ. ඒ කියන්නේ user friendly නැහැ. ඒ කියන්නේ මේ පාවිච්චි කරන මිනිස්සයාට වැඩි ප්‍රියමනාප ඉන්ටර්ෆේස් නෙමෙයි තියෙන්නේ. මේ පේන දේ හරි එච්චර ප්‍රියමනාප නැහැ. දැන් ඔයගොල්ලන්ට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න. දැන් අපිට command prompt එක ගන්න පුළුවන් උදාහරණයක්. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න. දැන් පේනව නේද මගේ ස්ක්‍රීන් එක? ඔව් සර්. පේන්නේ නැද්ද? වෙනවා සර්. හරි. එතකොට දැන් මෙන්න මේ වගේ. දැන් මෙන්න මේ වගේ තමයි command line interfaces. හරි. දැන් බලන්න කිසිම ප්‍රියමනාප ගතියක් නැහැ නේ. එතකොට මේ වගේ අපිට දැන් කම්පියුටර් එක පාවිච්චි කරලා මොකක් හරි දෙයක් කරන්න ඕන නම් මේ වගේ commands දෙන්න තමයි තියෙන්නේ. හරි. දැන් මේව නෙමෙයි නිශ්චිත අදාළ commands තියෙනවා. මම මේ නිකන් මේ type කර enter කරන්නේ. එතකොට මෙහෙමම තමයි. කම්පියුටර් එක on කරපු වෙලේ ඉඳන් off වෙනකම්ම මෙන්න මේ වගේ black screen එකක් එක්ක මේ වගේ white color එකෙන් letters තියෙනවා. මේ වගේ commands දීදී වැඩ කර කර ඉන්න තමයි තියෙන්නේ. හරි. අපිට දැන් වගේ අර window එකක් open වෙනවා. icons පේනවා ඒවා click කරන්න පුළුවන්. මේ ඊතලයක් තියෙනවානේ. ඊතලේ cursor එක තියෙන. cursor එක තියෙන ඊතලයක් වගේ තියෙන cursor එක. අන්න ඕකෙන් අපිට ගිහලා click කරන්න පුළුවන් නේ. touch මේව කරන්න පුළුවන්. හරි. select කරන්න පුළුවන්. open වෙනවා මෙහෙම window එකක් වගේ ලස්සනට. ඒ වගේ තිබ්බේ නෑ මේ. මේ වගේ commandsම විතරයි. මේ වගේ linesම විතරයි. අන්න ඒකයි මේකට කියන්නේ command line interfaces කියලා. හරි. command lines විතරයි මේකේ තියෙන්නේ. command lines විතරයි තියෙන්නේ මේකේ. ඒකයි මේකට කියන්නේ command line interface කියලා. එතකොට අන්න ඒ වගේ interface තමයි DOS operating system එකේ තිබ්බේ. දැන් ලෝකේ පළවෙනි operating system එක නිශ්චිත පළවෙනි operating system එක වෙන DOS operating system එකේ තිබ්බේ මෙන්න මේ වගේ interface තමයි තිබ්බේ. හරි. command ම විතරයි computer එක on කරපු වෙලේ ඉඳන් off කරන මොහොත වෙනකම්ම ඔය වගේ තියෙන්නේ. එතකොට එපා වෙනවනේ. එතකොට
ඒවා තමයි ඒකට තමයි command line interfaces කියලා කියන්නේ. හරි. මේක ලියාගත්තා. හරි. එතකොට කාලය යන්න Microsoft එකේ මේ operating systems develop කරලානේ ඊට පස්සේ ආවා මොනවාද? ඊට පස්සේ ආවා command line කියන දේවල් නැති කරලා. ඒ කියන්නේ මේ commands දෙන එක එපා වෙනවනේ. මේ commands දෙන එක එපා වෙන හින්දා අංක 2 දාලා ලියා ගන්න. අංක 2 දාලා ලියා ගන්න අපිට දුන්නා එතකොට DOS operating system එක නෙමෙයි අලුත් operating system ආවා. ඒ operating system වලින් කෙලින්ම දුන්නේ interfaces graphical user interfaces. graphical user interfaces GUI. අරක CLI මේක GUI කියලා කියනවා. ලියා ගන්න අංක 2 GUI. ඒ කියන්නේ graphical user interfaces. ඒ කියන්නේ user ට graphically දේවල් පෙන්නනවා. graphically දේවල් පෙන්නනවා. දැන් සිංහලෙන් කියන්නේ චිත්‍රක පරිශීලක කියලා. චිත්‍ර අඳින්නේ. හරි චිත්‍රක කියන්නේ ඒක. චිත්‍රක කියන්නේ graphical කියන එක. ඒ කියන්නේ අලංකාර විදියට interfaces තියෙනවා. නේ? graphic විදියට interface. හරි. එතකොට දැන් අර මම පෙන්නවා වගේ CLI වල තිබ්බේ command line විතරයි. මේ graphical user interfaces වල තියෙන ප්‍රධාන දේවල් ටිකක් ඒ ප්‍රධාන දේවල් වලින් තමයි මේක ලස්සන වෙන්නේ නේ. මොනවද? එකක් තමයි Windows තියෙනවා. Windows කියන්නේ මේ සිංහලෙන් ගත්තොත් කවුළු වගේ. ඒ කියන්නේ Windows එකක් කියන්නේ මේ එක එක කොටුවක් විදිහට මේ ඕපන් වෙනවනේ. නේ? ජනෙල් ඇරෙනවා වගේ. අර ජනෙල් ඇරෙනවා වගේ අපි ක්ලික් කර ඕපන් කරන්න ඩබල් ක්ලික් කර ඕපන් කරන්න වින්ඩෝ එකක් වගේ ඕපන් වෙනවා. වින්ඩෝ එකක් වගේ ඕපන් වෙනවා. ඒක එක සුවිශේෂී ලක්ෂණයක්. හරි. තව එකක් තමයි icons තියෙනවානේ. icons තියෙනවා. දැන් ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් වල ෆෝන් එකේ ඇප් වලට icon තියෙන. ඒ වගේ කම්පියුටර් එකේ තියෙනවනේ icon. ඒ icon එකනේ අපි සිලෙක්ට් කරන්න කියලා. හරි. icon තියෙනවා. ඒකත් තව හොඳ ලක්ෂණයක්. හරි. තව මොකද තියෙන්නේ? menus තියෙනවා. නේ? menus තියෙනවා. සිලෙක්ට් කරගන්න menus තියෙනවානේ. ඔය start එකට ගියාම menu එකක් පෙන්නන අවශ්‍ය දේ සිලෙක්ට් කරගන්න. නේ? අනික ඕනම ෆයිල් එකක් right click කරාම අපිට menu එකක් පෙන්නනවා. නේ? properties යන්න පුළුවන්, rename කරන්න පුළුවන්, open කරන්න පුළුවන් menus තියෙනවා. හරි. ඒතකොට menu. ඒතකොට ඊළඟ එක තමයි මේ ඊතලයක් පෙන්නන්නේ. හැම වෙලෙම ඊතලයක් පෙන්නන mouse එකෙන් අපි එහාට මෙහාට ගෙනියන්නේ. ලැප් එකේ touch pad එකෙන් එහාට මෙහාට ගෙනියන්නේ. ඊතලයක් තියෙනවා. හරි. අපි කියන එකට pointer කියලා නැත්නම් cursor කියලා කියනවා. හරි. ඒකෙන් අපිට හරිම පහසුයි පාවිච්චි කරන මිනිස්සුන්ට user එක අවශ්‍ය තැනට ගිහිල්ලා අවශ්‍ය දේ ඕපන් කරගන්න. හරි. එතකොට අපි මේකට කියනවා WIMP concept එක කියලා. මේ විදිහට මේක ලියා ගන්න. WIMP concept එක තමයි මේකේ තියෙන්නේ. WIMP කියන concept එක පාවිච්චි කරලා තමයි මේ graphical user interfaces නිර්මාණය කරලා තියෙන්නේ. හරි. WIMP කියන්නේ මොනවද? Windows තියෙනවා, icons තියෙනවා, menus තියෙනවා, point එකක් තියෙනවා. හරිද? ඒතකොට මේවට මොනවද උදාහරණ? මේවට මේ වගේ interfaces තියෙනවට උදාහරණ මොනවද? අපි දැන් කාලේ පාවිච්චි කරනවා, අපි දැන් පාවිච්චි කරන ඕනම operating system එකක් නේ. example එකක් විදිහට ගන්න පුළුවන් නේ. Windows 7 Windows 10 Windows 8 ඔය ඕන එකක් ගන්න පුළුවන්. දැන් පාවිච්චි කරන ඕනම operating system එකක් අපිට මේ වගේ මේ දේවල් ලස්සනට පේනවා. ඒකින්ද අපිට ප්‍රියමනාප විදියට යූසර්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒ විදිහට graphical විදියට තමයි interfaces හදලා තියෙන්නේ. හරිද? එතකොට ඔකත් එක්කම අච්චු පොතේ නැති ඕන ටෙක්ස්ට් බුක් එකේ නැති පොයින්ට් එකක් කිව්වොත් එහෙම දැන් අර CLI තියෙන operating system
ඒ කියන්නේ command line interfaces තිබ්බ operating system පාවිච්චි කරපු computers වලට වැඩිය RAM එක අවශ්‍ය වෙන්නේ නැහැ. නේ RAM එකද කියන එක දන්නවද? ඔයාලට මම RAM එක කියන එක හොඳටම උගන්වලා තියෙන්නේ. වැඩිය RAM එක අවශ්‍ය වෙන්නේ නැහැ. නේ වැඩිය RAM එක අවශ්‍ය වෙන්නේ ඇයි ඒ? ඒකේ තියෙන command line ම විතරනේ. කිසිම ලොකුවට දේවල් මතක තියාගන්න දෙයක් නැහැ. අකුරුම විතරයි මතක තියාගන්න. command ම තමයි මම කිව්වේ on කරපින off වෙන නම් commands ම විතරයි. එතකොට ඒ commands වල තියෙන අකුරු විතරයි. ඒක මතක තියාගන්න මහා ලොකු මතක ශක්තියක් ඕනේ නැහැ. මතක ධාරිතාවක් ඕනේ නැහැ. ඒකින්ද RAM එක වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ graphical user interface තියෙන operating system වල ඒ කියන්නේ මේ අපි දැන් කාලේ පාවිච්චි කරන laptop වලට computers වලට RAM එක වැඩියෙන් ඕනේ එන්නේ ඒකින්ද. මොකද එන්න මේවා ලස්සන කරනවා වැඩි මේ Windows ලස්සන වෙනවා වැඩි මේ icons ලස්සන වැඩි මේ menus ලොකු වෙනවා වැඩි මේ point එකේ එක specifications මේගොල්ලෝ ලස්සන කරනවා වැඩි. එතකොට මේ graphical දේවල් වැඩි වෙන්න RAM එකට මතක තියාගන්න දේවල් වැඩි වෙනවා. RAM එක කියන්නේ මොකද්ද? memory එකනේ computer එකේ. පරිගණකයේ ප්‍රධාන මතකයනේ. එතකොට RAM එකට මතක තියාගන්න දේවල් වැඩි වෙනවා. ඒකින්ද RAM එකේ අවශ්‍ය ප්‍රමාණය capacity එක වැඩි වෙනවා. 2GB RAM එකක් නම් දැන් එන operating system වලට 8GB RAM එකක්වත් ඕනේ. හරියට වැඩ කරා. මේකට අච්චු පොතේ නැති point එක මම නිකන් කිව්ව කරන් දැනගන්න. හරි. හරි. එතකොට ඒකත් හරි. ඊළඟට මේ interface කියන කතාව ඉවරයි. ඊළඟට මාතෘකාව දාගන්න topic එක දාගන්න. දාගන්න topic එක මේ operating systems යටතේ තියෙනවා utility softwares කියලා જાති. utility softwares කියලා જાතියක් තියෙනවා. utility softwares කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ softwares තියෙනවනේ. softwares යටතේ system softwares තියෙනවා. application softwares තියෙනවනේ. system softwares යටතේ තියෙනවනේ operating system හරි මේ operating system යටතේම තියෙන තව system software ටිකක් තියෙනවා utility softwares ඒ කියන්නේ උපයෝගිතා සිංහලෙන් කිව්වොත් උපයෝගිතා වැඩි. හරි මේක මාතෘකාවක් දාගන්න topic එකක් දාගන්න utility softwares කියන. සිංහලෙන් ගත්තොත් උපයෝගීතා වැඩසටහන. හරි එතකොට මේ utility softwares කියන්නේ මොනවද? utility softwares කියන්නේ මේ ලොකු software જાති නෙමෙයි. හරි ඒක system software කියන කැටගරි එකටම තමයි අයිති වෙන්නේ. ඒකෙන් කරන්නේ මොකද කම්පියුටර් ඇතුලේ වැඩම තමයි වෙන්නේ. මේ utility software මේ සිංහල තේරුමෙන් ඔයගලන්ට හොඳට තේරෙනවා. උපයෝගිතා වැඩසටහන. මේ උපයෝගිතා වැඩසටහන කියන්නේ නිකන් පොඩි දේවල් වලට උපයෝගී කරගන්න වැඩසටහන. හරි පොඩි දේවල් මේන්ටේන් කරන software වලට තමයි utility softwares කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ඉස්සර කාලේ නම් මේ utility softwares buy කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනම පිටින් install කරන්න ඕන computer එකට. දැන් එහෙම නෑ operating system එකත් එක්කම computer එක ඇතුළෙම අපිට කරදර වෙන්න අවශ්‍යතාවයක් නෑ. automatically දැන් නම් ඒව automatically computer එකේම තියෙනවා. install වෙලා තියෙනවා already. හරිද? එතකොට ගොඩාක් utility softwares තියෙනවා. හරි එතකොට disk defragment කරනවා හරිද disk formatting කරනවා ඊට පස්සේ partition කරනවා හරිද
ඊට පස්සේ ඩිබාගින් ඒ කියන්නේ පොඩි පොඩි දෝෂ ක්ලියර් කරනවා. හරිද? අන්න ඒ වගේ ඒවා. හරි කම්ප්‍රෙසින් කරනවා. හරි. ඒ වගේ ඒවා. එතකොට මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් වලට යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් වලට තමයි අර මම කියපු දේවලුත් අයිති වෙන්නේ. අර මම කිව්වේ අර මොනවාද ඔපරේටිං සිස්ටම් දැන් Windows 10 කියන ඔපරේටිං සිස්ටම් එකත් එද්දී අපි ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් දාන්න අවශ්‍ය නැහැ. මේ කම්පියුටර් එක විසින්ම ඩිෆෙන්ඩ් කරනවා වගේ. අන්න ඒකත් අයිති වෙන්නේ මේ යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් වලට. හරි. එතකොට ඔයගොල්ලෝගේ දැන් මේ මම කිව්වා අච්චු පොතේ තියෙනවා මම ලියවන්නේ නැහැ. හරි. ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මම බොරුවට කොපි පේස්ට් කරන්න කාලේ ගන්න නැහැ. අනික එක ඒ බොරු වැඩේ කපටි වැඩේ මම කරන්නේ ඒක නිසා දැන් මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් ලිස්ට් එකක් තියෙනවා ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ. ඕකම දැන් අපි ඉලක්කම් දදා ඕකම ආයි ලියන්න අවශ්‍ය නැහැ. හරි. ඒ බොරු වැඩේ මම කරන්නේ නැහැ. ඕකනේ ඉස්කෝලවල කරන්නේ. දැන් ඔයගොල්ලෝ සිංහල අච්චු පොතේ නම් බලන්න 152 වෙනි පිටුව. හරි. ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ නම් බලන්න 144 page එක. හරි. 144 page එක බලන්න 144 වෙනි පිටුව. 144 වෙනි පිටුව. ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ බලන්න. ඔන්න තියෙනවා ලිස්ට් එකක්ම දාලා යුටිලිටි සොෆ්ට්වෙයාර් ලිස්ට් එක. නේ? බෑකප් සොෆ්ට්වෙයාර් කියන්නේ යුටිලිටි සොෆ්ට්වෙයාර් එක. මොකද්ද කරන්නේ? ඒකෙන් කරන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න අපේ තියෙන හැම ෆයිල් එකේම කොපි එකක් ඒගොල්ලෝ තියාගන්නවා. හදිස්සියට අපේ ෆයිල් සතුරුදහන් වුණොත් බෑකප් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. හරි. ඩිස්ක් ක්ලීනර් ඩිස්ක් ස්කෑන් එකක් තියෙනවා. ඩිස්ක් ස්කෑන් එකෙන් මොකද කරන්නේ? අපේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ප්‍රශ්න හැම වෙලේම ස්කෑන් කරලා බලන්න. ඩිස් ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා එකක් තියෙනවා. හරි. ඩිස් ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ අපේ හાર્ඩ් ඩිස්ක් එකේ අපිලිවෙල වෙලා තියෙනවා දේවල්. මම ඒක තව ටිකකින් පොඩ්ඩක් හොඳට කියලා දෙන්නම්. තව ටිකකින් මම පොඩ්ඩක් හොඳට කියලා දෙන්නම්. දැනට එහෙම මතක තියාගන්න. හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන අපිලිවෙල පිළිවෙල කරනවා. හරි. ඊට පස්සේ ෆයිල් ඩේටා කම්ප්‍රෙෂන්. හරි. ලොකු අනවශ්‍ය විදිහට ලොකුවට තියෙන ෆයිල්ස් පොඩි කරනවා. හරි. ටාස්ක් මැනේජර් කියන්නේ අපේ මේ මොහොතේ රන් වෙමින් තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒවා කළමනාකරණය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ සිස්ටම් ඩයග්නෝස් ටූල්ස් කියන්නේ අපේ තියෙන සවුන්ඩ්ස් ප්‍රශ්නයක් නැත්නම් විෂුවල් වීඩියෝ එකේ ප්‍රශ්නයක්, ස්ක්‍රීන් එකේ ප්‍රශ්නයක්, ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් ඔය ටූල් එක පාවිච්චි කරලා. ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් අපි කතා කරා. හරි. ඊට පස්සේ ක්ලිප්බෝඩ් කියන්නේ ක්ලිප්බෝඩ් එකේ තමයි අපි ඔය control C ගහලා කොපි කරගන්නේ. ඒ කියන්නේ ඔය කීබෝඩ් එකේ පොඩි පොඩි ෂෝට් කට්ස් පාවිච්චි කරන්න අපි ඕක පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ ඔය වගේ ගොඩාක් තියෙනවා. හරි. ගොඩාක් තියෙනවා දන්නවා ස්ක්‍රීන් සේවර් දන්නවනේ ස්ක්‍රීන් සේවර් සිස්ටම් ප්‍රොෆයිල්ස්. ඊට පස්සේ network utilities කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරේ computer networks වලදී උදව් වෙන පොඩි utility software එකක්. disk partition කියන්නේ අපේ hard disk එක අපිට අවශ්‍ය විදිහට කොටස් විදිහට කඩා ගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ. හරි. ඒක දැන් තව ටිකකින් මම කියලා දෙන්නම් හොඳ. ඔන්න බලන්න ඔය ලිස්ට් එකක් තියෙනවා. ඔය ලිස්ට් එකම ඇවිල්ලා utility software. ඔය utility softwares කියන්නේ ඔන්න දැන් අපි කතා කරා වගේ කම්පියුටර් එකේ පොඩි කියන්නේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. දැන් ඔපරේටිං සිස්ටම් එක නම් මොකද්ද අත්‍යවශ්‍යයි. හරි. ඔපරේටිං සිස්ටම් එකෙන් කරන ඩියුටි ටික ඒවා ඇවිල්ලා කම්පල්සරි. හරි. ඒවා මස්ට්. එතකොට මේවා අත්‍යවශ්‍ය නැහැ. හරි. not compulsory. හරි. හැබැයි පොඩි දේවල් මෙයා කරලා දෙනවා. හරි. ඒවා කම්පියුටර් එකේ පැවැත්මට
පොඩ්ඩක් ගුණාත්මක විදිහට හොඳ දෙයක්. හරි. අත්‍යවශ්‍ය නෑ. එතකොට මේකෙන් මේකෙන් හරි ඔයගොල්ලෝ ටොපික් එක දාගත්තනේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් කියන්නේ නැත්නම් යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් කියලා දාගත්තනේ. තරුවක් දාලා ලියා ගන්න. පොඩි පොයින්ට් එකක් ලියන්න තරුවක් දාලා. utility programs are automatically running utility programs are automatically running in the computer පොඩ්ඩක් කියන්න. utility programs are automatically running in the computer. Automatically running in the computer automatically running in the computer to protect help and maintain